समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमखदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තිනේ කස්සප බොජ්ජංඝා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලී කතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති සද්ධාවන්ත පින්නතුනි හැම දිනම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ගල්කිස්සේ පිරිවෙන පාරේ පදිංචි බන්දුල මහවිතාන මහත්මයා, තරින්ද්‍රා මහවිතාන මහත්මිය, වින්ද්‍යා දියණියන් සහ රනිල් පුතණුවන් විසින් පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය, කායික මානසික සුවය ප්‍රාර්ථනා කිරීම, දරු දෙදෙනාගේ අනාගත අභිවෘද්ධිය යහපත සැලසේවායි ප්‍රාර්ථනා කිරීම, සෑම දෙනාගේම සසර ගමන කෙටි කර ගැනීමට මේ කුසල් දහම් හේතු වේවා යන ප්‍රාර්ථනාව ඇතුව දෙපාර්ශ්වයේම මිය පරලෝකීය මව්පිය, ගුරුවර, ඥාති හිත මිත්‍රාදී හැම දෙනාටම නිවන් අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාවන් පෙරදරි කරගෙනයි අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඒ පින්නතුන් විසින් අද ධර්මදේශනාවෙහි මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ සප්ත බොජ්ජංග ධර්ම පැහැදිලි කරමින් ඒවා වඩන හැටි විස්තර කරමින් අද ධර්මදේශනාව සිදු කරන හැටියට. ඒ අනුව අපි මාතෘකා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පින්නතුන් නිතර අහලා පළපුරුදු සූත්‍ර පාඨයක් කස්සපත්තේර බොජ්ජංගේහි සඳහන් වෙන මූලික දේශනා පාඨයක්. පිරිත් දේශනාවන් ඇහෙනකොට අහගෙන ඉන්නකොට හැම දිනාටම අහලා පළපුරුදුයි බොජ්ජංග සූත්‍ර 3ක් සජ්ජායනා කරනවා පිරුවානාපත් වහන්සේගේ අන්තර්ගතව පවතින රාත්‍රී පිරිත් දේශනාවල. එහි පළමු බොජ්ජංග පිරිත් දේශනාව තමයි මහා කස්සපත්තේර බොජ්ජංගය. එතකොට සංයුත්ත නිකායේ බොජ්ජංග සංයුත්තේහි ගිලාන සූත්‍රයේහි තමයි මේ දේශනාව සඳහන් වෙන්නේ. එහි අන්තර්ගත වෙන දේශනා පාඨය අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කළේ බොජ්ජංග ධර්ම මොනවාද, ඒවා වැඩි යුත්තේ කවර ආකාරයෙන්ද කියන කාරණය පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේ එහිදී දේශනා කරනවා සත්තිමේ කස්සප බොජ්ජංගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලී කතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති. කාශ්‍යප මහතෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ උන්වහන්සේ ගිලන්ව රෝගීව වැඩ සිටි අවස්ථාවේදී උන්වහන්සේ හමුවට වැඩම කරලා උන්වහන්සේගේ රෝගී තත්ත්වය විමසලා තථාගතයන් වහන්සේ එතනදී තමයි මේ දේශනාව සිද්ධ කළේ.
ඒ නිසා තථාගතයන් වහන්සේ කාශ්‍යප මහරහතන් වහන්සේ ආමන්ත්‍රණය කරමින් කාශ්‍යප මේ බොජ්ජංග ධර්මය 7ක් පවතිනවා. මයා සම්මදක්කාතා භාවිතා බහුලීකතා. තථාගතයන් වහන්සේ විසින් මනවින් අවබෝධ කරන ලද, මනවින් භාවිත කරන ලද, ඒ වගේම මනවින් බහුලීකృత කරන ලද, නැවත නැවත මනවින් පුහුණු කරන ලද මේ බොජ්ජංග ධර්ම 7ක් පවතිනවා. අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. ඒ බොජ්ජංග ධර්මයෝ කෙබඳු ධර්මතාද? අභිඤ්ඤාය අවබෝධය සඳහා, ඒ වගේම සම්බෝධාය සම්බෝධිය සඳහා, නිබ්බානාය නිවීම සඳහා, ඒ කියන්නේ කෙලෙස් දුරු කිරීම සඳහා, නිබ්බානාය සංවත්තති. ඒ සඳහා හේතු වෙන මේ බොජ්ජංග ධර්ම 7ක් පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ එහිදී පැහැදිලි කරනවා. එතකොට තථාගතයන් වහන්සේ විසින් මනවින් පුරුදු පුහුණු කරන ලද, මනවින් අවබෝධ කරන ලද, බහුල කොට ප්‍රගුණ කරන ලද මේ බොජ්ජංග ධර්ම යම් කිසි කෙනෙක් වඩනවා නම් ඒ හැම දිනාටම අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. ඒ සියලු දිනාටම ඒ බොජ්ජංග ධර්ම වැඩිම අවබෝධය පිණිස, අභිඤ්ඤා කියලා කියන්නේ ගැඹුරින් අවබෝධ කරනවා, මනවින් අවබෝධ කරනවා. ඒ කියන්නේ විදර්ශනා ප්‍රඥාව. අභිඤ්ඤාය සම්බෝධාය යථාර්ථය අවබෝධ කිරීම පිණිස, එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස. නිබ්බානාය කෙලස් පරිනිර්වාණයට පත්වීම පිණිස, ඒ කියන්නේ අරහත්ත්වයට පත්වීම පිණිස මේ බොජ්ජංග ධර්මය වඩන කෙනාට එය හේතු වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට මේ ධර්ම මෙහිදී 7ක් දක්වනවා. බොජ්ජංග ධර්ම හැටියට සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ කාරණා 7 තමයි බොජ්ජංග ධර්ම 7 හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඇයිද මේවට බොජ්ජංග ධර්ම කියලා හඳුන්වන්නේ? බෝධි කියලා කියනවා අවබෝධයට. ඒ අවබෝධය ලැබීම සඳහා අංගයන් බවට පත් වෙන්නේ බොජ්ජංග ධර්ම. ඒ අර්ථයෙන් තමයි මේ ධර්මතාවලට බොජ්ජංග කියන නම ව්‍යවහාර කරන්නේ. ඒතර මොකද්ද බෝධිය කියලා කියන්නේ? සම්මා සම්බෝධිය, පච්චේක බෝධිය, ශ්‍රාවක බෝධිය වශයෙන් ලෝකේ යථාර්ථය අවබෝධ කරන ක්‍රම 3ක් ධර්මයේහි පැහැදිලි කරනවා. සම්මා සම්බෝධි කියලා කියන්නේ සම්බෝධි කියලා තමන් විසින්ම අවබෝධ කරනවට. ඒතර සම්මා සම්බෝධි කියලා කියන්නේ හාත්පසින් සියල්ලම නිර්වශේෂ වශයෙන් පරිපූර්ණ වශයෙන්ම ලෝකේ පවතින සියල්ලක්ම තමන් වහන්සේ විසින් මනවින් අවබෝධ කරනවට කියනවා සම්මා සම්බෝධි. ඊළඟට දෙවෙනි අවස්ථාව තමයි පච්චේක සම්බෝධි. උන්වහන්සේ තමන් විසින්ම අවබෝධ කරනවා, හැබැයි සියල්ල නෙමෙයි, කෙලස් ප්‍රහාණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණයෙන් ලෝකේහි යථාර්ථයේ ලෝක ධර්මතාවයන් අවබෝධ කරනවා. හැබැයි තමන් විසින්මයි අවබෝධ කරන්නේ. ඒ නිසා ඒ අවස්ථාව හඳුන්වනවා පච්චේක සම්බෝධි. ඊළඟට තුන්වෙනි අවස්ථාව ශ්‍රාවක බෝධි. එතන සම්බෝධි නෙමෙයි බෝධි. ඇයි එතන බෝධි කියලා කියන්නේ? ස්ව ඥාණයෙන් එහෙම නැත්නම් තමන් විසින්ම ගුරු උපදේශ රහිතව අවබෝධ කරනවා නෙමෙයි, සම්මා සම්බුදු කෙනෙක් විසින් ලොවට දේශනා කරන ලද චතුරාර්ය සත්‍ය ධර්මය අහලා ශ්‍රවණය කරලා ඒ සුත්තමය ඥානය ඇසුරු කොටගෙන උන්වහන්සේ ස්ව ඥාණයෙන් අවබෝධ කරනවා. එතකොට ගුරු උපදේශ ඇතිවයි ඒ අවබෝධය ලබන්නේ, ගුරු උපදේශ රහිතව නොවේ. අර සම්බෝධි කියලා කියන්නේ ගුරු උපදේශ රහිතව තමන් විසින්ම ඇති කරගන්න අවබෝධයට. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින්ම ගුරුවරයෙකුගේ මඟ පෙන්වීමක් උපදේශයක් නැතිව තමයි අවබෝධ කරන්නේ. පච්චේක සම්බුදුරජාණන් වහන්සේ විසිනුත් ඒ පච්චේක බෝධියත් සම්බෝධි කියලා හඳුන්වන්නේ උන්වහන්සේත් ගුරුවරයෙකුගේ උපදේශයකින් තොරවයි අවබෝධය ලබන්නේ. හැබැයි ශ්‍රාවක බෝධි කියලා කියන්නේ එතනම තියෙනවා ශ්‍රාවක කියලා කියන්නේ ශ්‍රවණය කිරීමෙන්, ඇසීමෙන් සම්මා සම්බුදු කෙනෙක් විසින් ලොවට හෙළි කරන ලද සද්ධර්මය
ඇසීමෙන් ශ්‍රවණය කිරීමෙන් ඒ සුත්තමය ඥානය පාදක කොටගෙන උන්වහන්සේ යථාර්ථය අවබෝධ කරගන්නවා. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවා. ඒ නිසා ඒ අවස්ථාව හඳුන්වනවා ශ්‍රාවක බෝධි කියලා. එතකොට මේ තමයි බෝධි තුන. සම්මා සම්බෝධි, පච්චේක සම්බෝධි සහ ශ්‍රාවක බෝධි. එතකොට මේ බෝධි ලබන්නට උපකාර වෙන ධර්ම, අංග වෙන ධර්ම බොජ්ජංග ධර්ම කියලා හඳුන්වනවා. එතකොට ඒ සම්මා සම්බෝධියටත් මේ කාරණා හතම තමයි බොජ්ජංග බවට පත් වෙන්නේ. පච්චේක සම්බෝධිය ලබන්නටත් මේ කාරණා හතම තමයි බොජ්ජංග ධර්ම බවට පත් වෙන්නේ. ශ්‍රාවක බෝධිය ලබන්නටත් මේ කරුණු හතම තමයි බොජ්ජංග ධර්ම වෙන්නේ. නමුත් උන්වහන්සේලාගේ චිත්තසංතානයේ මේ ධර්ම වඩන ආකාරයේ, වඩන ප්‍රමාණය, බහුලීකృత කරන ප්‍රමාණය, භාවිත කරන ප්‍රමාණය අඩු වැඩි වෙන්නට පුළුවන්. ඒ අඩු වැඩි වීම මත තමයි උන්වහන්සේලාගේ ශක්තිය අඩු වැඩි වෙන්නේ. නමුත් සියලු දෙනා වහන්සේම සම්මා සම්බෝධිය අවබෝධ කරන උතුමන් වහන්සේත්, පච්චේක සම්බෝධිය අවබෝධ කරන උතුමන් වහන්සේත්, ශ්‍රාවක බෝධියට පැමිණෙන උතුමන් වහන්සේත් කියන මේ තුන් දෙනා වහන්සේ විසින්ම මේ බොජ්ජංග ධර්ම හත අවබෝධ කළ යුතුයි, පුරුදු පුහුණු කළ යුතුයි, භාවිත කළ යුතුයි, බහුලීකృత කළ යුතුයි. ඒවා ප්‍රමාණය උස් පහත්කම් වුණාට හැම දෙනා වහන්සේම ඒවා පුරුදු පුහුණු කළ යුතුයි. ඒ පුහුණුවෙන් තොරව, ඒ අවබෝධයෙන් තොරව කෙලස් ප්‍රහාණය කරන්න, නිවන් දකින්නට පුළුවන් කමක් නැහැ. අන්න ඒ විදිහට නිර්වාණගාමිනී මාර්ගයේහි අත්‍යවශ්‍ය වෙන ධර්ම හතක් තමයි මේ බොජ්ජංග ධර්ම හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මොනවද ඒ කාරණා හත? සති. පළවෙනි කාරණේ තමයි සම්මා සතිය. දෙවෙනි කාරණේ ධම්ම විචය. තුන්වෙනි කාරණේ විරිය. හතරවෙනි කාරණේ පීති. පස්වෙනි කාරණේ පස්සද්ධි. හයවෙනි කාරණේ සමාධි. හත්වෙනි කාරණේ උපේක්ඛා. මෙන්න මේ කියන කරුණු හත තමයි බෝධිය ලබන්නට, අවබෝධය ලබන්නට උපකාරක අංග හැටියට පුරුදු පුහුණු කළ යුත්තේ. දැන් අපි මෙතනදී කාරණා දෙකක් ගැන අපේ අවධානය විශේෂයෙන් යොමු කරන්නට ඕන. පළවෙනි කාරණේ තමයි මේ නම් වශයෙන් සඳහන් කළ කරුණු අපි තේරුම් ගන්නෙ කොහොමද? සම්මා සතිය කියන්නේ මොකද්ද? ධම්මවිචය කියන්නේ, විරිය කියන්නේ, පීති කියන්නේ, පස්සද්ධි කියන්නේ, සමාධි කියන්නේ, උපේක්ඛා කියන්නේ මොනවද කියලා අපි ඉස්සෙල්ලා පැහැදිලි කරගන්නට ඕන. ඒ ගැන අපේ අවධානය යොමු වෙන්න ඕන. ඊළඟට දෙවැනි කාරණේ තමයි මේවා තේරුම් ගත්තු පමණටම, ඒවා පුහුණු කළ පමණටම ඒවා බොජ්ජංග ධර්ම වෙන්නේ නැහැ. බොජ්ජංග ධර්ම බවට පත් වෙන්නට නම්, බෝධිය සාක්ෂාත් කරන්නට උපකාර වෙන්නට නම් මේවා පුහුණු කළ යුතු ක්‍රම හතරක් බුදුරජාණන් වහන්සේ හත කෙටියෙන් පැහැදිලි කරගෙන ඉන් අනතුරුව නිවනට උපකාර වෙන සතරාකාරයෙන් අපි කොහොමද මේවා දියුණු කරන්න කියන කාරණය පැහැදිලි කරගන්නට ඕන. එතකොට තමයි බොජ්ජංග ධර්ම වඩන්නේ කොහොමද කියන පැහැදිලි වැටහීමක් අපට ඇති කරගන්නට පුළුවන් වෙන්නේ. එතකොට පළවෙනි කාරණේ ගත්තයින් පස්සේ මේ බොජ්ජංග ධර්ම කියන්නේ මොනවද? අපි කොහොමද ඒවා හඳුනගන්නේ? පළවෙනි කාරණේ තමයි සති. සති සම්බොජ්ජංගේ. සතිය කියලා කියන්නේ නිර්වාණගාමිනී මාර්ගයේ මූලිකම ගුණාංගයේ හැටියට හඳුනා ගන්නට පුළුවන් සම්මා සතිය. ඒ මොකද සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධිය. සත්‍යයේ විසුද්ධියට එකම මගයි තියෙන්නේ කුමක්ද? සතිපට්ඨාන, සිහිය පිහිටුවා ගැනීම. එතකොට මොකද්ද සිහිය කියලා කියන්නේ? සම්මා සතිය කියලා කියන්නේ කුසල් සිත්වල පමණක් යෙදෙන චෛතසික ධර්මයක්. චෛතසික ධර්ම කියලා කියන්නේ සිතේ ඇතිවෙන ගුණාංග. සිතේ ඇතිවෙන ගුණාංග සිත කිලිටි කරන, විනාශ කරන, පරිහානියටපත් කරන ගුණාංගත් පවතිනවා. ඒවා හඳුන්වනවා දුර්ගුණ හැටියට. එහෙම නැත්නම් අකුසල චෛතසික හැටියට. තව ගුණාංග කොටසක් තියෙනවා සිත ශක්තිමත් කරන, ප්‍රබල කරන, ප්‍රභාමත් කරන, පිරිසිදු කරන ගුණාංග. ඒ ගුණාංග හඳුන්වනවා යහ ගුණ හැටියට. එහෙම නැත්නම් කුසල චෛතසික හැටියට. එතකොට මේ සම්මා සතිය සිත පිරිසිදු කරන, ශක්තිමත් කරන, ප්‍රභාමත් කරන, සිත තීව්‍ර කරන ධර්මයක් නිසා
එය කුසල චෛතසිකයක් හැටියට හඳුනා ගන්නවා. එය කුසල් සිත්වල පමණක් යෙදෙන චෛතසික ධර්මයක්. එතකොට යම් කිසි කෙනෙකුට සිහිය නිවැරදිව පිහිටුවා ගන්නට බැරි වුණොත් ඒ තනත්තාගේ සිත නිරන්තරයෙන්ම අකුසල ධර්මයන්හි යෙදෙන්නට තියෙන ඉඩකඩ වැඩි. එතකොට මේ අකුසල ධර්මයන්හි නිරන්තරයෙන්ම යෙදෙන සිත ඒන් මුදවලා කුසලෙහි යොදවන්නට නම් සම්මා සතිය අවශ්‍ය වෙනවා. සම්මා සතිය උපකාර වෙනවා. ඊළඟට නිරන්තරයෙන්ම අපි අරමුණු ගන්නකොට පින්නතුනේ අපිට නොදැනුවත්වම මේ මනස ක්‍රියාත්මක වෙන ස්වરૂපයක් පවතිනවා. ඒ තමයි අපි ඇසින් රූපයක් දකිනකොට ඇත්තට මේ දකින රූපයම නෙමෙයි අපි මනසින් ගන්නෙ. ඇහැට පේන ඡායාව වෙනත් එකක්, මනසින් ගන්නෙ ඒකම නොවේ. එහෙනම් මොකද්ද මනසින් ගන්නෙ? මනසින් ගන්නෙ ඒ ගන්න ඡායා මාත්‍රය මනසින් හඳුනා ගන්නා විදිහට තමයි මනසින් ඒක ගන්න. ඒතට ඒ හඳුනා ගැනීම වෙනස් වෙන්න බොහෝ සාධක තියෙනවා. භෞතික සාධක බොහොමයක් තියෙනවා. ඒවා කවුරුත් දන්නවා. ආලෝකය අඩු වැඩි වෙනකොට ඡායාවේ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. දුර අඩු වැඩි වෙනකොට වෙනස් වෙන්න පුළුවන්. ඒ දකින අරමුණ කුඩා මහත් වෙනකොට ඒකේ දර්ශනය වෙනස් වෙන්නට පුළුවන්. ඒ වගේම අක්ෂි කාචයේ යම් කිසි වෙනසක් පවතිනවා නම් දර්ශනය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම රුධිර පීඩනයේ වෙනසක් පවතිනවා නම් දර්ශනය වෙනස් වෙන්න පුළුවන්. ස්නායු පද්ධතියේ වෙනසක් වෙනවා නම් දැක්ම වෙනස් වෙන්න පුළුවන්. මොළයේ වෙනසක් සිද්ධ වෙනවා නම් ඒ දැක්ම වෙනස් වෙන්න පුළුවන්. මේ විදිහට භෞතික වශයෙන් විවිධ කාරණා මත අපි දකින දේ හඳුනා ගැනීම වෙනස් වෙන්නට පුළුවන්. ඒ සියල්ලක් වගේම මානසික කාරණාත් බොහොමයක් බලපානවා අපි දකින දේ වෙනස් වෙන්න. ඒ කියන්නේ අපි ඉන්න මානසික తত্ত্বය මොකක්ද? අපි කලින් ඒ වගේ දේවල් පිළිබඳව දැකලා හුරුවක් තියනවද? ඒ අත්දැහිය. ඊළඟට ඒ පිළිබඳව කලින් ඇති කරගෙන තියෙන අදහස මොකක්ද? හැඟීම උපකල්පනය මොකක්ද? ඒ පිළිබඳව තමන් දන්නා දේ මොකක්ද? තමන්ගේ අත්දැකීම මොකක්ද? මේ විදිහට ඒ පිළිබඳව పూర్වයේ අපි උපාදාන කරගෙන තියෙන සංඥා, සටහන්, සංකල්පනා, මනෝභාවයන් සියල්ලක් මත තමයි අපි අලුතෙන් යමක් දකිනකොට ඒ සම්බන්ධව තීරණ වලට එළඹෙන්නේ. එය හඳුනා ගන්න. ඊළඟට ඒ සම්බන්ධව යම් යම් උපකල්පන අපට තියනවාද? ඒ මත තමයි අපි තීරණ ගන්න. ඒ වගේම මේ මොහොතේ අපි යම්කිසි හැඟීමක් මත නම් පවතින්නේ, ඒ හැඟීම අනුවයි අපි තීරණ ගන්න. උදාහරණයක් හැටියට ගත්තොත් පින්නතුනේ දැන් අපි හිතමු රාත්‍රී කාලේ තරමක් අඳුරු තැනක කවුරුත් නැතුව හුදකලාවේ ඉන්නකොට අපට මනසට පොඩි චකිතයක්, බිය ගතියක් දැනෙනවා. ඒ බිය ගතිය මනසට දැනුණාම ඊට පස්සේ අපට මොනවද පෙනෙන්නේ? ඒ පෙනෙන හැම දෙයකින්ම අපි තැති ගන්නවා. අපිට මොනවද ඇහෙන්නේ? ඒ ඇහෙන හැම දෙයකින්ම තැති ගන්නවා. එතකොට මේ පෙනෙන දේවල් කිසිවක් තැති ගන්නට තරම් බියපත් වෙන්නට තරම් සුදුසු දේවල් නෙමෙයි. අර ඇහෙන දේවල් තැති ගන්න බියපත් වෙන්න සුදුසු දේවල් නෙමෙයි. නමුත් අපි තැති ගන්නවා, බියපත් වෙනවා. කුමක් නිසාද? අපි ඉන්නේ සැලෙන මනසින් යුක්තව. අපි ඉන්නේ බියපත් වුණු මානසික තත්වයකින් යුක්තව. භීතියට වහල් වෙලා අපි ඒ වෙලාවේ පවතින්නේ. ඒ භීතිය නැමැති හැඟීමෙන් අපේ මනස ආවරණය වෙලා පවතින. එතකොට අපි දකින අහන හැම දෙයක්ම බියපත් වෙන්නට සුදුසු කාරණා හැටියටයි ගන්න. ඇයි අර පවතින හැඟීමත් එක්ක. ඊළඟට අපිට ඒ දකින දේ සම්බන්ධව ඊට කලින් අපි මොනවද හිතලා තියෙන්නේ? මේ තැනත්තා අපේ සතුරෙක්ය, මේ තැනත්තා මිතුරෙක්ය. ඒතකොට මේ මොහොතේ ඉන්නේ තැනත්තා සතුරුකමක් කරන්නට නෙමෙයි. නමුත් කලින් ඒ තැනත්තා පිළිබඳව සතුරෙක් කියන ආකල්පයෙන් නම් අරන් තියෙන්නේ. දැන් දකිනකොටත් ඒ සතුරු ස්වરૂපයෙන් තමයි ගන්න. අන්න ඒ විදිහට අර పూర్වයේ ගත්තු උපාදානයන්, කලින් ඇති කරගත්තු සංඥා, සංකල්ප, ආකල්ප මත අපි දේවල්
ග්‍රහණය කරනවා තීරණය කරනවා. එතකොට අපිට හැබෑව දකින්නට බෑ. අර විදිහට හැඟීම් වලට වහල් වුණාමත් අපිට යථාර්ථය දකින්නට බෑ. ඒ වගේම පූර්ව උපාදානයන්ට වහල් වෙනකොටත් අපිට හැබෑව දකින්න බෑ. ඊළඟට යම් යම් උපකල්පන මේක මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන් කියලා අපි අහලා තියෙන අත්දැකලා තියෙන දේවල් එක්කලා අපිට යම් යම් උපකල්පන තියෙනවා. ඒවා තුලින් අපි දේවල් තීරණය කරනවා. එතකොට හැබෑවට පවතින දේ අපිට දකින්නට බෑ. මෙන්න මේ විදිහට සිහියෙන් තොර වෙනකොට අපි ලෝකේ දකින්නේ සැබවින්ම පවතින ආකාරයෙන් නෙවෙයි. එහෙමනම් සිහිය නැති තැන අපිට යථාර්ථය අවබෝධ කරගන්නට එයම ලොකු බාධකයක් වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරන්නේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධිය. මහණෙනි සත්‍යයේ විසුද්ධිය පිණිස එකම මගයි තියෙන්නේ කුමක්ද? සතිපට්ඨානය. ඒ සිහිය පිහිටුවා ගත්තොත් තමයි අපට අර పూర్ව හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව අනාගත උපකල්පන වල පැටලෙන්නේ නැතිව ඒ වගේම හැඟීම් බර වෙන්නේ නැතිව පවතින අරමුණ පවතින ආකාරයෙන් දැක ගන්නට හඳුනා ගන්නට පුළුවන් හැකියාව ඇති වෙන්නේ මේ සම්මා සතිය නැමැති චෛතසිකය අවදි වුණොත් පමණයි. එතකොට විසුද්ධියට පැමිණෙන්නට නම් ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්න ඕනේ. අනිත්‍ය දේ අනිත්‍ය හැටියට, දුක්ඛ දේ දුක්ඛ හැටියට, අනාත්ම දේ අනාත්ම හැටියට, අසුභ දේ අසුභ හැටියට. එතකොට අපි බොහෝ විට ලෝකයේ දකින්නේ අනිත්‍ය දේ නිට්ටය හැටියට, දුක්ඛ දේ සුඛ හැටියට, අනාත්ම දේ ආත්ම හැටියට, අසුභ දේ සුභ හැටියට අපිට පෙනෙන්නේ වැරදි විදිහටයි අපි වටහා ගන්න. ඒ වැරදි වැටහීම නිසා තමයි අපේ මෝහය, අවිද්‍යාව මූලික කොටගෙන සියලු කෙලෙස් මතුවෙන්නේ. එතකොට මේ කෙලෙස් නසන්න නම් අවිද්‍යාව දුරු කරන්න ඕන. අවිද්‍යාව දුරු කරන්න විද්‍යාව හෙවත් ප්‍රඥාව පහළ කරන්නට ඕන. ප්‍රඥාව පහළ වෙන්නට නම් යථාර්ථයේ හැටියට දකින්නට ඕන. ඒ යථාර්ථයේ හැටියට දකින්නට නම් සිහිය පිහිටුවා ගන්නට ඕන. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ සම්මා සතිය විශේෂයෙන්ම නිර්වාණගාමිනී මාර්ගයේදී අත්‍යවශ්‍ය ගුණාංගයක් හැටියට දේශනා කරන්නේ. එතකොට ඒ කියන සතිය අපේ මනසේ යම් මොහොතක අවදි වෙනවා නම් ඒ බඳු අවස්ථාවල අකුසලයෙන් සිත මුදවාගෙන කුසලයේහි පිහිටුවා ගන්නට පුළුවන්. పూర్ව උපාදාන වලින් අනාගත උපකල්පන වලින් හැඟීම්බර ස්වභාවයෙන් සිත නිදහස් කරගෙන පවතින ස්වභාවය මනවින් අරමුණු කරන්නට පුළුවන්. අන්නේ ගුණය අපිට නිවන් දකින්නට අත්‍යවශ්‍ය ගුණයක් නිසා තමයි එය බොජ්ජංග ධර්මයක් හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට දෙවැනි කාරණේ තමයි ධම්මවිචය සම්බොජ්ජංගය. ධම්මවිචය කියලා කියන්නේ ධර්මයන් ව්‍යවස්ථාපනය කොට දැකීමේ හැකියාව. ඒ කියන්නේ විදර්ශනා ප්‍රඥාව. විදර්ශනා ප්‍රඥාවෙන් තමයි මනවින් යමක් විමර්ශනය කොට දකින්නේ. ඒ කියන්නේ අපිට යම්කිසි දෙයක් දැක්ක පමණින්ම ඒකේ හැබෑ ස්වභාවය වැටහෙන්නේ නැහැ. ඒ පිළිබඳව විමසා බලන්නට ඕන. විමසා බලනකොට තමයි හේතු ප්‍රත්‍ය වශයෙන් කොහොමද ඒක ඇති වෙන්නේ කියලා අපිට වැටහෙන්නේ. ඊළඟට ඒ හේතු ප්‍රත්‍ය වශයෙන් ඇති වෙන සංස්කාර ධර්මයන්හි පවතින අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය අපිට ප්‍රකට වෙන්නේ. ඊළඟට ඒ සම්බන්ධව ක්‍රියාත්මක විය යුතු චතුරාර්ය සත්‍ය න්‍යාය අපිට ප්‍රකට වෙන්නේ. විදර්ශනා ප්‍රඥාවෙන් අපි බැලුවොත් පමණයි. මොකද්ද විදර්ශනා ප්‍රඥාව කියලා කියන්නේ? මේ කියන ලෝක ධර්මතාවයන් ප්‍රකට වෙන ආකාරයෙන් විමසා බලන ගතිය. මොනවද ලෝක ධර්මතා කිව්වේ? හේතුඵල ධර්මය, ත්‍රිලක්ෂණ ධර්මය සහ ඒ සම්බන්ධව ක්‍රියාත්මක විය යුතු චතුරාර්ය සත්‍ය ප්‍රතිපදාව. මේ කාරණා තුන මනවින් අවදි වෙන ආකාරයට විමසා බලන්නට පුළුවන් නම් ඒක තමයි විදර්ශනා ප්‍රඥාවයි කියලා කියන්නේ. දැන් මෙතනදී අපි තේරුම් ගන්නට ඕනේ ඕවා අපට දැනුමක් හැටියටත් ඇති කරගන්නට පුළුවන්. ඒක සුත්තමය ඥානය. දැන් ශ්‍රාවක බෝධියට පැමිණෙනකොට අපි මුලින්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විසින් ලොවට දේශනා කළ මේ ගම්භීර ධර්මයේ පිළිබඳව අසා දැන ගැනීමක් තමයි මුලින්ම කරන්නේ. ඊට පස්සේ අපි ඒවා පිළිබඳව හිතලා කල්පනා කරලා තේරුම් ගන්නට යම් උත්සාහයක නිරත වෙනවා. ඊට පස්සේ තමයි සිහියෙන් සහ නුවණින් අපිට මේ ධර්මතා අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ. එතකොට ධම්මවිචේ සම්බොජ්ජංගයයි කියලා කියන්නේ අර අපි මුලින් කතා කළානේ සතිය.
සති සම්බොජ්ජංග එතකොට සිහිය පිහිටවාගෙන ඒ සිහියත් සමග අපිට විමසිලිමත් ප්‍රඥාව අවදි කරගන්නට පුළුවන් වුණොත් තමයි මේ කියන විදර්ශනා ප්‍රඥාව එහෙම නැත්නම් ධම්මවිචය අපිට අවදි කරගන්නට පුළුවන්. ඒතර වෙනත් ආකාරයකින් කියනවා නම් සති සම්පජඤ්ඤය. සතිය කියලා කිව්වේ අරමුණ කෙරෙහි નિවරදිව අවධානය යොමු කිරීම. සම්පජඤ්ඤය කියලා කිව්වේ ඒ පිළිබඳව මතුවෙන විමසිලිමත් ප්‍රඥාව. එතකොට මේ විමසිලිමත් ප්‍රඥාවෙන් තමයි ධර්ම වෙන්කොට નિවරදිව හඳුනාගන්නේ. මේ කුසල ධර්මයයි මේ අකුසල ධර්මයයි. මේ කුසල ධර්මයේ හටගත්තේ මෙන්න මේ කුසල මූලයෙන්යි. මේ අලෝභයයි, මේ අද්වේෂයයි, මේ අමෝහයයි මේ කුසල මූලයන්ගෙන් තමයි මේ කුසලය ජනිත වුනේ. එතකොට මේ අකුසලයයි ඒ අකුසලයේ ජනිත වුනේ මේ කියන අකුසල මූලයන්ගෙන්. මේ ලෝභයයි, මේ ද්වේෂයයි, මේ මෝහයයි මේ හේතුන්ගෙන් තමයි මේ අකුසලයේ ජනිත වුනේ. අන්න ඒ විදිහට කුසලය සහ අකුසලය දකින්නට, ධර්මය අධර්මය දකින්නට, යහපත අයහපත දකින්නට පුළුවන් වෙන්නට ඕන. ඒ වගේම ඒ ධර්මයේ ගොඩ නැගුණු හේතු ප්‍රත්‍ය නිවැරදිව හඳුනා ගන්නට පුළුවන් වෙන්නට ඕන. ඒ වගේ මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තා වූ සංස්කාර ධර්ම වහා බිඳී යන බව, ඒ වගේම හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නැවත නැවත පීඩා ඇති කරන බව සහ බිඳී යන ස්වභාවය, ඒ කියන්නේ දුක්ඛ ලක්ෂණ හතරක් තථාගතයන් වහන්සේ දක්වනවා. සංකත, විපරිණාම, පීලන, සන්තාප වශයෙන්. ඒතර සංකත ලක්ෂණය කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බවම දුක්ඛ ලක්ෂණය. විපරිණාම කියලා කියන්නේ වෙනස් වෙන බිඳී යන ගතියම දුක්ඛ ලක්ෂණය. පීලන කියලා කියන්නේ පීඩාකාරී බවම දුක්ඛ ලක්ෂණය. සන්තාප කියලා කියන්නේ දවන තවන ගතියම දුක්ඛ ලක්ෂණය. එතකොට මේ ලක්ෂණ යම් තැනක පවතිනවා නම් එය දුක්ඛ ධර්මයක්. එතන දුක්ඛ කියලා කියන්නේ හිස්සු, තේරුමක් නැති, සාරයක් නැති, වගතුවක් නැති, යහපතක් නැති නිසරු ධර්මයක්. එතකොට හටගත්තා වූ සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියන බව දකින්නට ඕන. ඒ වගේම ඒවා හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යන නිසා එහි සාරවත් බවක් නැහැ කියන බව තේරුම් ගන්නට දකින්නට පුළුවන් වෙනවා. ඊට අනාත්ම කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා, ඉතිරි වෙන කිසිවක් නැහැ. නිට්ටය වූ සදාකාලික පදාර්ථයක් නැහැ. ආත්ම වශයෙන් ගත යුතු කිසිවක් නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන ධර්මතා නිරුද්ධ වෙනවා, යලිත් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා. මෙතන අනිවාර්යෙන් අඛණ්ඩව ජීවත් වෙන අවින්‍යාසී සත්වයේ පුද්ගලික ආත්මයක් මෙහි නැහැ කියන බව හරියට නුවණින් තේරුම් ගැනීම, වටහා ගැනීම. මෙන්න මේ විදිහට හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන් යමක් දැක ගැනීම. ඊළඟට චතුරාර්ය සත්‍ය වශයෙන් කියලා කියන්නේ මේ ගැටලුවයි, මේ එහි හේතුවයි, ඒ හේතුව වෙනස් කළොත් තමයි මේ ගැටලුව निराකරණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා අනුගමනය කළ යුතු මඟ මේකයි. දැනට තියෙන සාධක අනුව කෙසේ ක්‍රියාත්මක වුණොත්ද මේ ගැටලුව निराකරණය කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මේ හේතුව, මේ ප්‍රත්‍ය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. අන්නේ කාරණා හරියට වටහාගෙන ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ විමසිලිමත් ප්‍රඥාව තියෙන කෙනෙකුටයි. ඒ නිසා ධම්මවිචය සම්බොජ්ජංගයයි කියලා කියන්නේ ලෝකෙහි යථාර්ථය දකින්නට විදර්ශනා ප්‍රඥාව අවදි කර ගැනීම තුළින් ඒ ධර්මයන් ව්‍යවස්ථාපනය කොට, වෙන්කොට, බෙදා නිවැරදිව විදර්ශනා ප්‍රඥාවෙන් වටහා ගැනීම තමයි ධම්මවිචය සම්බොජ්ජංගයයි කියලා හඳුන්වන්නේ. ඊළඟට තුන්වෙනි කාරණය විරිය සම්බොජ්ජංගය. දැන් අපි ඔය මුලින් කතා කරපු දෙකම කුසල පක්ෂයේහි තමයි යෙදෙන්නේ. ඒ කියන්නේ සති සම්බොජ්ජංගය, එහෙම නැත්නම් සම්මා සතිය කුසල චෛතසිකය. ඊළඟට විදර්ශනා ප්‍රඥාව, එහෙම නැත්නම් ප්‍රඥා චෛතසිකය කුසල චෛතසිකය. හැබැයි මේ තුන් වෙනුවට කියන විරිය චෛතසිකය පින්නතුනේ ඒක කුසලයේ හිත් යෙදෙනවා, අකුසලයේ හිත් යෙදෙනවා. අන්න එතකොට ඒ බොජ්ජංගයක් බවට පත් වෙන්නේ කුසල් සිත සමග යෙදෙන වීර්ය. එතකොට අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන වීර්ය කියන්නේ මොකක්ද කියලා ඊළඟට තේරුම් ගන්නට ඕන කුසල වීර්ය සහ අකුසල වීර්ය අපි වෙන්කොට හඳුනාගන්නේ කෙසේද කියලා. වීර්යය කියලා කියන්නේ යම් ක්‍රියාවක් සම්පාදනය කරන්නට පවතින කායික මානසික උත්සාහය.
යම් පරමාර්ථයක් සඵල කරගන්නට යමක් ක්‍රියාත්මක කරන්නට අපට අවශ්‍ය කායික මානසික උත්සාහය හඳුන්වනවා වීරිය කියලා. එතකොට කායික වීරියත් අවශ්‍යයි මානසික වීරියත් අවශ්‍යයි. හැබැයි ඒ කායික වීරියත් මානසික වීරියත් ජනිත වෙන්නේ කවර මනෝභාවයක් තුලින්ද? කවර අදහසක් තුලින්ද? කවර චේතනාවක් තුලින්ද? අන්න ඒ කාරණය මත ඒක කුසල වීරියක්ද අකුසල වීරියක්ද කියලා තීරණය වෙනවා. දැන් හුඟක් වෙලාවට ප්‍රතඥ සත්වයින්ට වීරිය පවතිනවා. හැබැයි මේ වීරිය පවතින්නේ අකුසල මූලිකව අකුසල වීරියක් හැටියට. ඒ කියන්නේ දැන් අපි හිතමු සමහර කෙනෙකුට තමන්ගේ ජීවිතයේ යම්කිසි බලාපොරොත්තුවක් තියාගත්තාම ඒ බලාපොරොත්තුව වෙනුවෙන් රෑදවල් වෙහෙස මහන්සි වෙලා ක්‍රියා කරන්නට පුළුවන්, බොහෝ දුක් පීඩා දරා ගන්නට පුළුවන්, අභියෝග ජය ගන්නට පුළුවන්. අන් බොහෝ දෙනාට කල නොහැකි දේවල් ඒතනත්තා කරන්න ඉදිරිපත් වෙනවා. එතකොට දැන් කායිකවත් මානසිකවත් ලොකු වීරයක් ඒතනත්තා තුළ ක්‍රියාත්මක වෙන බව පෙනෙනවා. හැබැයි මේ වීරය ක්‍රියාත්මක වෙන්නේ කුමන පදනමකද කියලා විමසලා බැලුවොත් අර තෘෂ්ණා මූලිකව Taman අපේක්ෂා කරන බලාපොරොත්තුව ඉටු කරගන්නට නම් ඒ වීරය සක්‍රිය වෙලා පවතින්නේ. ඒ වීරය තෘෂ්ණාවෙන් හටගත්තා වූ වීරයක්. තෘෂ්ණාව කියලා කියන්නේ අකුසලයක්. ලෝභය කියලා කියන්නේ අකුසලයක්. ඒ ලෝභ මූලික සිතින් තෘෂ්ණා මූලික සිතින් යම් වීරයක් හටගත්තද ඒ වීරය අකුසල වීරයක්. දැන් පින්නතුනේ ඒක පුද්ගලයාට භෞතික සම්පත් දියුණු කරගන්නට උදව් වෙන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. භෞතික සම්පත් දියුණු වෙන්නට මේක කුසල වීරයක්ද අකුසල වීරයක්ද කියන එක ඒතරම් වැදගත් වෙන්නේ නැහැ. ඒක වැදගත් වෙන්නේ මානසික වශයෙන් අපි ගුණාත්මක බව රැකගෙන භෞතික සම්පත් දියුණු කරන්නට. එතකොට මිනිස්සෙක් හැටියට අපේ මනසත් පිරිහෙන්නේ නැතිව, මනස විනාශ වෙන්නේ නැතිව, කෙලෙස් වලට වසඟ වෙන්නේ නැතිව, මුලාවටපත් වෙන්නේ නැතිව මනසත් ආරක්ෂා කරගෙන ආධ්‍යාත්මික දැක්මත් දියුණු කරගෙන භෞතික සම්පත් ගොඩනගා ගන්නට නම් අපිට කුසල වීරයයි ප්‍රයෝජනවත් වෙන්නේ. එහෙම කුසල වීරය නැතුව ලෝභයෙන් අපි උත්සාහ කරනකොට භෞතික සම්පත් දියුණු කරගන්න පුළුවන්. හැබැයි පුද්ගලයා මානසික වශයෙන් පරිහානියටපත් වෙනවා, දුර්වල වෙනවා, සිත කිලිටි වෙනවා, අඳුරු වෙනවා, නිවන් මගින් බොහෝ ඒතනත්තා දුරස් වෙනවා. ඊළඟට සමහර වෙලාවට ද්වේෂය පදනම් කොටගෙන වීරය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන් අකමැති පුද්ගලයෙකුට හිංසා කරන්න, අකමැති පුද්ගලයෙකුගෙන් පලිගන්න, ඒ අකමැති පුද්ගලයාට රිද්දන්න, ඒ අකමැති පුද්ගලයා පරාජය කරන්න. ඒ සඳහා තමන්ට මෙතෙක් නොතිබුණු උත්සාහයක්, වීරයක් හට ගන්නට පුළුවන්. එතකොට ලොකුවට කැප වෙලා වෙහෙස මහන්සි වෙලා රෑදවල් නොබල යම් යම් කටයුතු කරනවා. මොකටද? තමන්ගේ විරුද්ධකාරයා පරාජය කරන්නට, ඒතනත්තාට විරෝධය පිණිස, ඒතනත්තාට රිද්දන්න, අනුන්ට පහර ගහන්න, අනුන්ට චිත්ත පීඩා ඇති කරන්න. එතකොට ඒ සඳහා තමන්ට ලොකු ධෛර්යයකින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට කොතෙක් උත්සාහයෙන් වීරයෙන් ක්‍රියාත්මක වුණත් එතනට පාදක වෙලා තියෙන්නේ අනේකාට පීඩා ඇති කිරීමේ ආකල්පය නම්, මනෝභාවය නම් ඒ ද්වේෂ මූලික බවින් ජනිත වුණු වීරයක්. එහෙමනම් ඒක කුසල වීරයක් නෙමෙයි. ඊළඟට ඊර්ෂ්‍යාව මත, මාන්නය මත, කපටිකම් මත, කුහකකම් මත, මේ ඊළඟට භීතිය නිසා, මේ විවිධ කරුණු නිසා අපට වීරය ඇති වෙන්නට පුළුවන්. ඒ එකම වීරයක්වත් කුසල වීරයක් හැටියට හඳුනන්නට බෑ. කුමක් නිසාද? අකුසල මූලයන්ගෙන් ජනිත වෙන නිසා. එතකොට යම් කෙනෙකුට අලෝභය පදනම් කොටගෙන වීරය මතු කරන්නට පුළුවන් නම්, අද්වේෂය පදනම් කොටගෙන වීරය මතු කරන්නට පුළුවන් නම්, අමෝහය පදනම් කොටගෙන වීරය මතු කරන්නට පුළුවන් නම්, අන්නේ වීරය තමයි හැබැයි කුසල වීරය හැටියට හඳුන්වන්නේ. එය තමයි කෙලස් දුරු කරන්නට උදව් වෙන්නේ. එහෙමනම් මෙහි කියන මේ වීරය නිකම්ම මේ කෑම බීම හොයා ගන්නට දඟලන වීරය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ බොජ්ජංග ධර්මයක් වන වීරය. බොජ්ජංග ධර්මයක් වෙන්නේ බෝධියට අංගයක් වෙන්නේ කෙලස් දුරු කරන්නට උපකාර වෙන වීරයයි. කෙලස් දුරු කරන්නට උපකාර වෙන වීරය සතර ආකාරයකින් දක්වනවා. ඒ සතර සම්‍යක්ප්‍රධාන වීරය නමින් හඳුන්වනවා. මොකද්ද සතර ආකාරය? නූපන් අකුසල් නූපදවන්නට දරන උත්සාහය, උපන් අකුසල් දුරු කරන්නට දරන උත්සාහය,
නූපන් කුසල් උපදවන්නට දරන උත්සාහය, උපන් කුසල් වැඩි දියුණු කරන්නට දරන උත්සාහය. එතකොට තමන්ගේ సంతානේ මෙතෙක් නොහටගත්තා වූ ලෝභ, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන ආදී නොහට ගන්නා තැනට කායික මානසික වීර්ය පවත්වන්නට පුළුවන් නම් අන්නේ වීර්ය තමයි අපට කෙලෙස් නසන්නට උපකාර වෙන්නේ. ඒක තමයි බොජ්ජංග ධර්මයක් හැටියට දියුණු කරන්න පුළුවන්. ඊළඟට දැනට ලෝභ, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන ආදී හටගෙන තියෙනවනම් ඒ හටගත්තා වූ අකුසල ධර්ම, පාප ධර්ම, ක්ලේශ ධර්ම හඳුනාගෙන ඒව දුරු කරන්නට කායිකව මානසික උත්සාහවත් වෙනවා නම් ඒ වීර්ය තමයි බොජ්ජංග ධර්මයක් හැටියට දියුණු කරන්නට පුළුවන් වෙන්නේ නිවන් දකින්නට උපනිශ්‍රය. ඊළඟට මෙතෙක් අපේ චිත්තසංතානයේ නොහටගත්තා වූ සති, සමාධි, ප්‍රඥා, වීර්ය, අදිෂ්ඨාන ආදී යහපත් ගුණාංග අවදි කරන්න, යහපත් චෛතසික ධර්ම මතු කරන්න අපි කායිකවත් මානසිකවත් උත්සාහවත් වෙනවනම් ඒ වීර්ය තමයි බොජ්ජංග ධර්මයක් හැටියට නිවනට උපකාර වෙන්නේ. ඊළඟට දැනට අවදි කරගෙන තියෙන සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ආදී යහපත් කුසල ධර්ම, චෛතසික ධර්ම දියුණු කරගන්නට අපි වෑයම් කරනවා නම් ඒ වීර්ය තමයි අපිට නිවන් දකින්නට උපකාර වෙන බොජ්ජංග ධර්මයක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට විරිය චෛතසිකයේ කුසලයේ හිත් යෙදෙනවා, අකුසලයේ හිත් යෙදෙනවා. අකුසල වීර්ය කොහෙත්ම නිවනට උපකාර වෙන්නේ නැහැ. නිවනට උපකාර වෙන්නේ කුසල වීර්ය පමණයි. කුමක්ද කුසල වීර්ය කියන්නේ? ඔය කියන ලද සතර ආකාරයෙන් අකුසල් දුරු කරන්නටත් කුසල් දියුණු කරන්නටත් උපකාර වෙන්නා වූ වීර්ය. ඒ තමයි තුන්වෙනි කාරණය. ඊළඟට හතරවෙනි කාරණය තමයි පීති. පීති කියන චෛතසික ධර්මයක් පින්නතුනේ කුසලයේ හිත් යෙදෙනවා, අකුසලයේ හිත් යෙදෙනවා. ප්‍රීතිය කියලා කියන්නේ මානසිකව ඇති වෙන සොම්නස, සතුට, පිනා යන ගතිය. එතකොට එය අකුසලයක් එක්කත් බැඳී පවතින්නට පුළුවන්, කුසලයක් එක්කත් බැඳී පවතින්නට පුළුවන්. දැන් ওই සමහර වෙලාවට ගිහි පැවිදි දෙගොල්ලම හරියට වරදවලා විස්තර කරන තේරුම් ගන්න තැනක් තමයි චිත්තං පුනාතීති පුඤ්ඤං කියන මේ ප්‍රකාශනය. සිත පිරිසිදු කරනවා කියන අදහස තමයි පුනාතීති කියන වචනේ නිවැරදි අර්ථය. නමුත් බොහෝ දෙනා ඒක විග්‍රහ කරන්නේ චිත්තං පුනාතීති පුඤ්ඤං කියන්නේ සිත පිනා යන්නේ පිනයි. සිත පිනා ගිය පමණට පිනක් වෙන්නේ නැහැ. සිත පිනා යන්නට පුළුවන් පව්කම් කරලා. කෙනෙකුට හොරකමක් කරලා සිත පිනා යන්න පුළුවන්. කෙනෙකුට කාමයේ වර්ධවා හැසිරලා සිත පිනා යන්න පුළුවන්. කෙනෙකුට මත්පැන් ටිකක් බීලා සිත පිනා යන්න පුළුවන්. කැමැති කෑමක් තෘෂ්ණාවෙන් අනුභව කරලා සිත පිනා යන්න පුළුවන්. මේ විදිහට ලෝභය, ද්වේෂය, මෝහය පදනම් කොටගෙන කෙනෙකුගේ සිත පිනා යන්නට පුළුවන්. පිනා ගිය පමණට පින වෙන්නේ නැහැ. ඒ නිසා චිත්තම් පුනාතීති පුඤ්ඤං කියන්නේ පිනා යනවා කියන අදහසින් නෙමෙයි. පුනාතීති කියන්නේ පිරිසිදු කරනවා කියන අදහසයි. එතකොට සිත පිරිසිදු කරන්නේ පිනයි. යම් මනෝභාවයකින් සිත පිරිසිදු කරනවා නම් ඒ ගුණයට තමයි පින කියලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් කුසලය කියලා හඳුන්වන්නේ. ඉතින් මේ වගේ සමහර තැන් පටලවාගත්තු තැනුත් තියෙනවා. ඒ කාරණයක් මෙහිදී පැහැදිලි කළේ මේ පීති කියන චෛතසිකය. එහෙම නැත්නම් සොම්නස, සතුට, පිනායාම කුසලයේ හිත් යෙදෙනවා, අකුසලයේ හිත් යෙදෙනවා. අකුසලයේ යෙදෙනා වූ ප්‍රීතිය එය බොජ්ජංග ධර්මයක් වෙන්නේ නැහැ. නිවන් දකින්නට උපකාර වෙන්නේ නැහැ. කුසල් සිතෙහි යම් ප්‍රීතියක් යෙදෙනවා නම් එය නිවන් දකින්නට උපකාර වෙන බොජ්ජංග ධර්මයක් හැටියට දියුණු කරන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට පස්වෙනි කාරණය තමයි පස්සද්ධි. පස්සද්ධි කියලා කියන්නේ සැහැල්ලු බව. එතකොට අපට ගුණධම් වඩනකොට කායික මානසික දෙපක්ෂයෙහිම සැහැල්ලු බව අවශ්‍යයි. ඒ කායික මානසික සැහැල්ලු බව තිබුණු පමණටම ඒ තනත්තා නිවනට යොමු වුණාය කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ සැහැල්ලු බව කුසලයට එක්කලා මුසු කරගෙන අපට නිර්වාණගාමිනී මාර්ගයට පුහුණු කරන්නට පුළුවන්, ප්‍රගුණ කරන්නට පුළුවන්. අන්න ඒ විදිහෙන් පුහුණු කරනවා නම් තමයි ඒ බොජ්ජංග ධර්මයක් හැටියට දියුණු කරන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට 6 වෙනි කාරණය තමයි සමාධි. සමාධි කියලා කියන්නේ ඒකග්ගතාවය. ඒකග්ගතා චෛතසිකයත්
සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක්. ඒක කුසල් සිතෙහි යෙදෙනවා, අකුසල් සිතෙහි යෙදෙනවා. කුසල් සිතෙහි යෙදෙනකොට කුසලයට සහාය වෙනවා, අකුසල් සිතෙහි යෙදෙනකොට අකුසලයට සහාය වෙනවා. සබ්බචිත්ත සාධාරණ කිව්වහම කුසල් අකුසල් ක්‍රියාසිත විපාකසිත මේ සියල්ලෙහිම වෙනසක් නැතුව යෙදෙනවා. ඇයිද එහෙම වෙනසක් නැතුව යෙදෙන්නේ? ඒකාග්‍රතා චෛතසිකයෙන් තොරව සිතට අරමුණු ගන්නට පුළුවන් කමක් නැහැ. සිතින් අරමුණක් ගන්නකොට ඒ අරමුණ ගන්නට පුළුවන් මට්ටමේ යම්කිසි ඒකාග්‍රතාවයක් තියෙන්නට ඕන. එපමණ ඒකාග්‍රතාවයක් හැම හිතකම තියෙනවා. හැබැයි සමාධිය කියලා කියන්නේ දියුණු කරන ලද ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවය හැම හිතකම තිබුණාට ඒක ඊටාම ලාමකයි. බොහොම දුර්වලයි. වහා වෙනස් වෙනවා. ඉතින් යම්කිසි කෙනෙක් දිගු කලක් පුරුදු පුහුණු කළොත් අරමුණක බොහෝ වේලාවක් නැවත නැවත සිත් පවත්වන්නට පුළුවන් වෙන හැටියට ඒකාග්‍රතාවය දියුණු කරන්න පුළුවන්. අන්නේ දියුණු කරන ලද ඒකාග්‍රතාවය තමයි සමාධි කියලා කියන්නේ. හැබැයි මේ සමාධිය කුසලයේ යෙදෙනවා, අකුසලයේ යෙදෙනවා. අකුසලයේ සමාධිය යෙදෙනකොට සරාගී අරමුණුත් එක්කලා, ඒ වගේම ද්වේෂ සහගත අරමුණුත් එක්කලා, මෝහ මූලික අරමුණුත් එක්කලා, ඊර්ෂ්‍යා මූලික අරමුණුත් එක්කලා, බියජනක අරමුණුත් එක්කලා, ශෝකී අරමුණුත් එක්කලා මේ විවිධ අරමුණු සමග අපට බොහෝ වේලා එහිම ගිලීගෙන ඉන්නට පුළුවන්. වෙන අරමුණකට යන්නෙම නැතුව ඒකම හිත ඒකම කල්පනා කර කර එහිම ගිලිලා ඉන්නවා මුළු ලෝකෙම අමතක කරලා. එතකොට එහෙම කරන්න පුළුවන් වෙන්නේ ඇයි? අර අකුසල් සිතෙහි ඒකාග්‍රතාවයේ බලවත් වුනහම ඒ බඳු අකුසල මූලයන් එක්කලා බැඳී බොහෝ වේලාවක් රැඳී පවතින්නට පුළුවන්. ඒක හඳුන්වන්නේ අකුසල සමාධිය හැටියට. කුසල සමාධියයි කියලා කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් එක්ක ජනිත වෙන සිත්වල දියුණු කරන ලද ඒකාග්‍රතාවයක්, සමාධියක් පවතිනවා නම් කුසල් අරමුණෙහි බොහෝ වේලාවක් සිත පවත්වන්නට පුළුවන් හැකියාවක් ඇති වෙනවා. අන්නේ කුසල සමාධිය තමයි අපිට නිර්වාණගාමිනී මාර්ගයේදී බොජ්ජංග ධර්මයක් හැටියට දියුණු කරන්න පුළුවන්. ඊළඟට හත්වෙනි කාරණේ තමයි උපේක්ඛා. උපේක්ඛා කියලා කියන්නේ ඇලෙන්නෙත් නැතිව, ගැටෙන්නෙත් නැතිව, සතුටු වෙන්නෙත් නැතිව, දුම්නස් වෙන්නෙත් නැතුව මධ්‍යස්තව පවතින්නට පුළුවන් ගතිය. එතකොට මේ උපේක්ෂාවත් දෙවිධයකට ඇති වෙන්න පුළුවන්, මෝහ මූලිකව සහ ප්‍රඥා මූලිකව. මෝහ මූලිකව කියලා කියන්නේ සමහර දේවල් මිනිස්සුන්ට තේරෙන්නේ නැති වෙනකොට 아무තු ඇලීමකුත් නැහැ, 아무තු ගැටීමකුත් නැහැ, සතුටකුත් නැහැ, දුකකුත් නැහැ, නිකන් ඔහේ ඉන්නවා. එතකොට එහෙම ඉන්නේ ඒ අදාළ කාරණා નિවරදිව වැටහෙන්නේ නැහැ. එතකොට එතනත් උපේක්ෂාවක් තියෙනවා. හැබැයි උපේක්ෂාව මෝහ මූලිකයි. තව සමහර වෙලාවට කාරණේ වැටහෙනවා. වැටහුණා වුණාට ඒක අපට අදාළ නැහැනේ. ඒක අපේ නෙමෙයිනේ. අපේ කාටවත් ප්‍රශ්නයක් නැහැනේ. අන්නේ විදිහට බොහොම පටු ආත්ම මූලික හැඟීමකින් ඒවා දිහා බලලා උදාසීන වෙනවා. එතකොට මේ බඳු අවස්ථාවලත් ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව මධ්‍යස්ත වෙනවා. හැබැයි මේ මධ්‍යස්ථතාවයේ ගොඩනැගිලා තියෙන්නේ අකුසල මූලිකව. ඒ නිසා යම් කිසි කෙනෙකුගේ උපේක්ෂාව මෝහ මූලික වෙන්නටත් පුළුවන්. එය නිර්වාණගාමිනී මාර්ගයට බොජ්ජංග ධර්මයක් හැටියට උපකාර වෙන්නේ නැහැ. එහෙනම් කවර උපේක්ෂාවද අපට නිවන් දකින්න උපකාර වෙන්නේ? ප්‍රඥා මූලික උපේක්ෂාව. එහෙම නැත්නම් ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව. මොකද්ද ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාවයි කියලා කියන්නේ? කාරණයක් පිළිබඳව හේතුඵල වශයෙන් નિවරදිව දකිනවා. ත්‍රිලක්ෂණ වශයෙන් નિවරදිව දකිනවා. හැබැයි එහෙම දකින නිසාම ඒතනත්තාට වැටහෙනවා මේ සම්බන්ධව ඇලිලා තේරුමක් නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් වහා බිඳී යනවා, වහා වෙනස් වෙනවා. මේක තෘෂ්ණාවෙන් අල්ලගෙන බදාගෙන මුසපත් වෙලා ඇති තේරුමක් නැහැ. ඒ වගේම ගැටිලා වැඩකුත් නැහැ. මේක පුද්ගලයෙක් කරන දෙයක් නෙමෙයි, මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්. ඒ වගේම ඒ අදාළ හේතු ප්‍රත්‍යයන් නැති වෙනකොට ඒවා බිඳී යනවා. ඒ නිසා මේ සංස්කාර ධර්මයන්හි ඇලෙන්නට හෝ ගැටෙන්නට හෝ තරම් වැදගත් යමක් මේවාෙහි නැහැ කියන බව නුවණින් වැටහීම තුල යම් කිසි කෙනෙකුට මධ්‍යස්ථතාවයක් ඇති වෙනවා නම් අන්න ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව. ඒ වගේම ලෝකයේ සම්බන්ධව කටයුතු කරනකොට අපිට යම් යම් අවස්ථාවලදී
උනන්දු වුණාට කලබල වුණාට වැඩක් නැහැ. ඇයි වැඩක් නැත්තේ? දැන් එහි හේතු වෙනස් කරන්නට බෑ. දැන් ඒ හේතුව ජනිත වෙලා ඉවරයි. දැන් ඉතින් ඵලය ලැබෙනවා. ඒක ගැන අපි කලබල වුණා කියලා දැඟලුවා කියලා ඇති තේරුමක් නැහැ. ඒ බඳු තැන්වලදී නුවණින් කාරණේ වටහා ගත්තාම උපේක්ෂා සහගතව එය දරා ගන්නට පුළුවන්. අන්න ඒ විදිහට ප්‍රඥාවෙන් යම් කිසි කෙනෙකුට කරුණු වටහාගෙන මධ්‍යස්ත වෙන්නට පුළුවන් නම් ඒ උපේක්ෂාව තමයි සංස්කාර ධර්මයන්ගේ යථාබෝධයේ පිණිස නිර්වාණ අවබෝධයේ පිණිස උපකාර වෙන බොජ්ජංග ධර්මයක් වෙන්නේ. දැන් ওই විදිහට මූලික වශයෙන් අපි මේ බොහොම කෙටියෙන් පැහැදිලි කරන්නට යෙදුනේ සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ ධර්ම 7. ඊළඟට අපි සිහිපත් කළා දෙවනුව අපි වටහා ගන්නට ඕනේ මේවා නිකම්ම දිනු කළ පමණින් බොජ්ජංග වෙන්නේ නැහැ. සතරාකාරයකින් මේවා පුහුණු කරන්නට ඕන. මොකද්ද සතරාකාරය? විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සග්ග පරිණාමේ. විවේක නිස්සිතං කියලා කිව්වේ විවේක කියලා කියන්නේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. කාය විවේකයි කියලා කියන්නේ කාර්ය බහුලත්වයෙන් කය නිදහස් කරගෙන ගත සංසුන් කර ගැනීම. චිත්ත විවේකයි කියලා කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන්ගෙන් සිත නිදහස් කර ගැනීම. උපදි විවේකයි කියලා කියන්නේ රාග, ద్వේෂ, මෝහ කියන මේ අකුසල මූලයන්ගෙන් සිත සම්පූර්ණයෙන් නිදහස් කරගන්න අවස්ථාව. එහෙම නැත්නම් මාර්ගඵල ලබන අවස්ථාව තමයි උපදි විවේකය. සෝවාන් මාර්ගඥාණයෙන් සංයෝජන ධර්ම 3ක් දුරු වෙනවා. එතකොට එපමණකට සිත උපදීන්ගෙන් නිදහස් වෙනවා. අනාගාමී ඵලයේදී කාමරාග පටික කියන දෙකත් නිදහස් වෙනවා. එපමණකට සිත උපදීන්ගෙන් නිදහස් වෙනවා. අරහත් මාර්ගඥානයේදී රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන සියලුම ක්ලේශ ධර්මයන්ගෙන් සිත නිදහස් වෙනතර සම්පූර්ණයෙන්ම උපදීන්ගෙන් සිත නිදහස් වෙනවා. අන්න ඒ විදිහට ක්ලේශ උපදීන්ගෙන් සිත නිදහස් කර ගැනීම ਸਰව සම්පූර්ණයෙන් උපදි විවේකයයි කියලා හඳුන්වනවා. එතකොට යම්කිසි කෙනෙක් මේ සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්ම දියුණු කරන්නට ඕන මෙන්න මේ කියන තුන්ආකාර විවේකය සැලසෙන හැටියට කාය විවේකය සැලසෙන හැටියට සිහිය පවත්වා ගන්නට ඕන. චිත්ත විවේකයේ හෙවත් නීවරණ ධර්මයන්ගෙන් සිත නිදහස් වෙන ආකාරයට සිහිය පවත්වන්න ඕන. ඊළඟට සංයෝජන ධර්මයන්ගෙන් සිත සම්පූර්ණයෙන් විනිර්මුක්ත වෙන තැනට සිහිය පුහුණු කරන්නට ඕන. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් පින්නතුනේ බෞද්ධ නොවන අබෞද්ධ යෝගීන් භාවනා කරනෝ ධාන උපදවනෝ අභිඥා උපදවනෝ. සම්මා සම්බුදුරු ලෝකේ පහළ නොවුණු අබුද්ධෝත්පාද කාලවලත් එහෙම ධාන සමාපatti අභිඥා උපදවගත්තු අය ඉන්නවා. එහෙම උපදවා ගන්නට නම් ඒගොල්ලෝ සතිය පුහුණු කරන්න ඕන, සිහිය පුහුණු කරන්න ඕන. හැබැයි ඒගොල්ලන්ගේ සිහිය ධානයට උදව් වෙලා තියෙනවා, සමාපත්තියට උදව් වෙලා තියෙනවා, අභිඥාවට උදව් වෙලා තියෙනවා. හැබැයි නිවන් අවබෝධයට උපකාර වෙලා නැහැ. ඇයි නිවන් අවබෝධයට උපකාර වෙලා නැත්තේ? එය උපදි විවේකයට උපකාර වෙන ආකාරයෙන් සිහිය පුහුණු කරන්න එයට වැටහීමක් නැහැ. කුමක් නිසාද? ඒ බඳු දහමක් Taman අහලා ප්‍රගුණ කරලා නැති නිසා. එතකොට සම්මා සමාධිය කුසල් සිතෙහි තමයි යෙදෙන්නේ. හැබැයි ඒ සිත කුසල් සිතක් වෙච්ච පමණට නිවන් දකින්නවා කියලා නියමයක් නැහැ. නිවන් දකින්නට නම් ඒ ගුණය ප්‍රගුණ කරන්නට ඕන. අර සිත ආවරණය කරගෙන පවතින කෙලෙස් ධර්ම මොනවද කියලා තේරුම් අරගෙන ඒවයින් නිදහස් කරන්නට පුළුවන් වෙන ආකාරයෙන්, ඒ පැත්තට නැමෙන ආකාරයෙන් ඒ ගුණය ප්‍රගුණ කරන්න ඕන. ඒක තමයි විවේක නිස්සිතං කියලා කියන්නේ. එතකොට අනිත් චෛතසික ධර්ම අනිත් ධර්ම ගැනත් එහෙමයි. සතිය පමණක් නෙමෙයි ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා මේ හැම එකක්ම විවේකය, කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන ත්‍රිවිධාකාර විවේකයේ ජනිත වෙන ආකාරයෙන් ප්‍රගුණ කරන්නට අපි උත්සාහවත් වුණොත් ඒ ධර්මතාවය තමයි
බොජ්ජංග ධර්මයක් හැටියට නිවනට උපකාර වෙනවා. ඊළඟට විවේක නිස්සිතං, ඊළඟට විරාග නිස්සිතං. විරාග කියලා කිව්වේ රාග කියලා කියන්නේ ඇලෙන ගතිය. විරාග කියලා කියන්නේ ඇලීමෙන් තොර වෙන ගතිය. මේ සංස්කාර ධර්මයන්ට, මේ පංචස්කන්ධයන්ට ඇලෙන ගතිය රාග. එතකොට සංස්කාර ධර්මයන්ගෙන් සිත නිදහස් වෙන ගතිය, පංචස්කන්ධ උපදීන්ගෙන් සිත නිදහස් වෙන ගතිය විරාග. එතකොට සිහිය වඩන්නට ඕන, ධම්මවිචය පුහුණු කරන්න ඕන, වීර්ය, ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය, උපේක්ඛාව මේ සියල්ලක්ම වඩන්නට ඕන සිත ඇලීමෙන් නිදහස් වෙන තැනට, පංචස්කන්ධය පිළිබඳව තියෙන තෘෂ්ණාව දුරු වෙන තැනට, සංස්කාර ධර්මයන් පිළිබඳව තියෙන අපේක්ෂාව බලාපොරොත්තුෙන් සිත විනිර්මුක්ත වෙන තැනට සිත පුහුණු කරන්නට අර ගුණාංග දියුණු කරන්න. අන්න ඒ ගුණයෙන් යුක්තව මේ ධර්ම 7 පුහුණු කළොත් තමයි ඒවා බොජ්ජංග ධර්ම හැටියට නිවන් දකින්නට උපකාර වෙන්නේ. ඊළඟට නිරෝධ නිස්සිතං. නිරෝධ කියලා කියන්නේ තණ්හාවෙන් සිත නිදහස් කරගන්න. තණ්හාවෙන් සිත නිදහස් කරගෙන නැවත නොහට ගන්නා ආකාරයට යම් සංස්කාර ධර්මයක් නිරුද්ධ කරනවට කියනවා නිරෝධයයි කියලා. දැන් අනිත්‍ය කියලා කියන්නේ හටගත්තා වූ සංස්කාර ධර්මය ස්වභාවයෙන්ම බිඳී යන ගතියට කියනවා අනිත්‍යයි කියලා. නමුත් දේවල් අනිත්‍ය වෙච්ච පමණටම සියල්ල අහෝසි වෙන්නේ යලි යලිත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. එතකොට නැවත නොහට ගන්නා ආකාරයට යමක්පත් කරන්න පුළුවන් නම් ඒ කොහොමද? හටගත්තු දේ නිරුද්ධ වෙනකොට යලිත් හටගන්නේ අදාළ හේතුප්‍රත්‍ය තියෙන නිසානේ. ඒ හේතුප්‍රත්‍ය යලි නොහට ගන්නා තත්ත්වයටපත් කරන්න පුළුවන් නම් එය තමයි හඳුන්වන්නේ නිරෝධයයි. එතකොට අන්නේ තැනට ක්ලේශ ධර්මයන් පමුණුවන්නට උපකාර වෙන ආකාරයෙන් අර සතිය, ධම්මවිචය, විරිය, පීතිය, පස්සද්ධිය, සමාධිය, උපේක්ඛාව දියුණු කරන්න පුළුවන් නම් අන්නේ ගුණය හඳුන්වනවා බොජ්ජංග ධර්මයක් හැටියට, නිවනට උපකාරක ධර්මයක් හැටියට. ඊළඟට තථාගතයන් වහන්සේ දක්වන වොස්සග්ග පරිණාමින්. වොස්සග්ග පරිණාමින් කියන්නේ නිවනට නැමෙන ආකාරයෙන්. එතකොට නිවනට නැමෙනවා කියලා කියන්නේ සියලු ක්ලේශ ධර්මයන් නිරුද්ධ කරන තැනට අවධානය තියාගෙන, ඒ ඉලක්කය තියාගෙන ඒ සඳහායි මේ ගුණය. එතකොට ඒ සඳහා මේ ගුණය කියලා ප්‍රාර්ථනා කරන එක නෙමෙයි, ඒ බඳු ගති ලක්ෂණ වලින් යුක්තව. එතකොට සතිය තුල තියෙන්නත් ඕන නැවත නොහට ගන්නා ආකාරයෙන් කෙලස් ප්‍රහාණය කිරීම සඳහා අවශ්‍ය ගුණය. ධම්මවිචය තුල තියෙන්නත් ඕන ධර්ම කර්ම විමසා විග්‍රහ කොට යථාර්ථවාදීව දකින්නේ කුමකටද? මේවාහි අනුත්පාද නිරෝධය සඳහා නැවත නොහට ගන්නා තැනටපත් කරන්න. ඊළඟට වීර්ය කරන්නේ කුමකටද? මේ සංස්කාර ධර්මයන් නැවත නොහට ගන්නා තැනටපත් කරන්න. එතකොට ප්‍රීතිය ඇති කරගන්නේ කුමක් සඳහාද? මේ සංස්කාර ධර්මයන්ගේ අනුත්පාද නිරෝධය සඳහා, විමුක්තිය අවබෝධ කිරීම සඳහා කායික මානසික උත්සාහය ඇති කරගන්න. ඊළඟට පස්සද්ධිය, කායික මානසික සැහැල්ලු බව ඇති කරගන්නේ මොකටද? සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා නිවන් අවබෝධ කර ගැනීම පිණිස. ඊළඟට සමාධිය සහ උපේක්ෂාව ඇති කරගන්නේ කුමකටද? ඒ එකම අරමුණ සඳහා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන විවේක නිස්සිතං, විවේකය ඇසුරු කරමින් විරාග නිස්සිතං, විරාගය ඇසුරු කරමින් නිරෝධ නිස්සිතං, නිරෝධය ඇසුරු කරමින් වොස්සග්ග පරිණාමයෙන් නිවනට නැමුණු ආකාරයෙන් මේ සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ ගුණාංග 7 දියුණු කරන්නට පුළුවන් නම් අන්න ඒ ගුණාංග බොජ්ජංග බෝධියට අංග වෙන, අවබෝධයට උපකාරක වෙන ධර්ම හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එසේ දියුණු කරන්නා වූ ධර්ම තමයි අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්තේ. අභිඥාය කියලා කිව්වේ ඥානය පිණිස, සම්බෝධාය කියලා කිව්වේ අවබෝධය පිණිස, නිබ්බානාය කියලා කිව්වේ නිවන පිණිස. ඒ ධර්මතා තමයි හේතු වෙන්නේ. එතකොට මේ විදිහට තථාගතයන් වහන්සේ කස්සපත්තේර බොජ්ජංග දේශනාවෙහි ඒ මහා කාශ්‍යප තෙරුන් වහන්සේ මුල් කොටගෙන
බොජ්ජංග ධර්ම 7ක් දේශනා කරනවා. එය මාතෘකා කොටගෙන අද දවසේ ධර්ම දේශනාවෙහිදී අපි පැහැදිලි කරන්නට යෙදුනේ ප්‍රධාන වශයෙන් කාරණා දෙකක්. පළවෙනි කාරණය තමයි බොජ්ජංග ධර්ම කියන්නේ මොනවද? ඒවා අපි හඳුනාගන්නේ කෙසේද? දෙවෙනි කාරණය තමයි නිවනට උපකාර වෙන ආකාරයෙන් විවේක නිශ්චිතව, විරාග නිශ්චිතව, නිරෝධ නිශ්චිතව, වස්සග්ග පරිණාමීව ඒ ධර්මතා දියුණු කළ යුත්තේ කෙසේද කියන කාරණා. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ ಗುಣ හඳුනාගෙන දියුණු කරන්නට මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ගල්කිස්සේ පිරිවෙන පාරේ පදිංචි බන්දුල මහවිතාන මහත්මයා, තරින්ද්‍රා මහවිතාන මහත්මිය, වින්ද්‍යා දියණිය සහ රනිල් පුතණුවන් විසින්. පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවයේ කායික මානසික සුවය ප්‍රාර්ථනා කිරීම, දරු දෙදෙනාගේ අනාගත අභිවෘද්ධිය සහ යහපත ප්‍රාර්ථනා කිරීම, සමගයේ සසර ගමන කෙටි කර ගැනීමට මේ කුසල් දහම් හේතු වේවා යන ප්‍රාර්ථනාවත් ඇතිව දෙපාර්ශ්වයේම මිය පරලෝකීය මව්පිය ගුරුවර ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනා සිහිපත් කරලා ඒ සැමට පින් අනුමෝදන් කරමින් දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරමින් රටේ පවතින වසංගත තත්ත්වයේ දුරු වී සියලු දෙනාටම යහපත සැලසේවා යන ප්‍රාර්ථනාවත් ඇතිව අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන ඒ යහපත් ප්‍රාර්ථනාවන් ඇතිව සෑම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ පින්කම, තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමේ පින්කමක්. ඒ දෙආකාර කුසලයේ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. ඒ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින්තුන් ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ, දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා. දායකත්වයේ දරන පින්තුන්ටත් ඒ දරුවන්ටත් ලංකාවාසී ලෝකවාසී සැමටත් දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් බන්දුල මහවිතාන මහත්මයාගේ සහ තරින්ද්‍රා මහවිතාන මහත්මියගේ දෙපාර්ශ්වයේ මිය පරලෝකීය මව්පිය ගුරුවර ඥාති හිත මිත්‍රාදී හැමදෙනාම මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ සසර ගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැමදෙනාටමත් මේ උදාර කුසලයේ මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද බන්දුල මහවිතාන මහත්මයාට, තරින්ද්‍රා මහවිතාන මහත්මියට, වින්ද්‍යා දියණිය සහ රනිල් පුතණුවන්ට නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. ආයුරාෝග්‍ය සම්පත් වර්ධනය වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත ජීවිත ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. හැම දිනම කරන කියන යහපත් රැකී ආරක්ෂා ආදී දියුණුවටපත් වේවා. සමගි සම්පන්න මේ බඳු කුසල් දහම් සිදු කරමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න
හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.